විදිහක ජීවත් වන්නට ජීවිතේ එපා කරවන තවත් විදිහක ජීවත් වෙන්න ඕන කියලා ආශා කරන හරි අපූර්ව ජීවිතයක් මේක. ඉතින් ඒ ජීවිතය ඇතුලේ ඔබට පන්නරයක් වෙන තමයි රට අපි ඔබට නිර්මාණය කරන්නේ. දෛවය කියන්නේ මිනිසුන්ට රිද්දන්න පුළුවන් දෙයක් විතරයි. හැබැයි වටන්න බෑ. ඒ නිසා අදත් ජීවිතේ විනිවිද දකින්නයි මේ සූදානම. එකතු වෙන්න රට එක්ක. ලිසොල්මනේ බලාගෙන Tamanට ගැළපෙන ඕනම විලාසිතාවක් කරනකම් බලන් ඉන්න චරිත අපේ ලෝකේ ඉන්නවා. මොනතරම්නම් අපූර්වද. නිහඬව වචන වලට පෙරලන්න බැරි මේ නිර්මාණ ඇතුලේ කතා කරන්න පුළුවන් නම් කියයි කොයිතරම් වටිනාකමක් තියනවද කියලා. මේ තාමත් මේ වැඩ කටයුතු කරන ගමන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ආවේ ටිකක් වෙනස්ම තැනකට. වෙනස්ම කතා බහක්. මේ ඉන්නේ හසිනි බුද්ධදාස අපේ කතාවේ තවත් අලුත් පැත්තක් හෙළි කරන්න සූදානම්. රට ඇතුලේ මේ කතා කරන්නේ ඇගේ ජීවිතය. තාරුණයට තරම් අලුත් සිතුවිලි උනන ඒ සිතුවිලි යථාර්ථයක් බවට පත්වනතුරු බලා සිටිය හැකි. ඒ වෙනුවෙන් වැඩ කළ හැකි වයස් සීමාවක් මේ මිහිමත වෙනත් නැති තරම්. පැරණි සීමා පසුකොට ඒවා ප්‍රසාරණය කරමින් අභියෝග හරහා ජයග්‍රහණය කරා යන අපූර්ව යුවතියක් පිළිබඳවයි මේ කතාව. විජය රජතුමා ලංකාවට එන විට කුවේණිය කපු කඩමින් සිටි වග ඉතිහාස කාරණා මනාවට පසක් කරති. හසනිලාගේ ඇඟිලි තුඩු මෙහුම් කලාවෙන් අලුත් රටාවක් එක් කරනවා. අද අපේ කතාවේ කතා නායිකාව ඇයයි. උපතින් කියන සමහර දේවල් අපේ ජීවිතයට හරි අපූර්වට එකතු කරගන්න පුළුවන් අපි හිතුවොත්. ඒ නිසා සමහර විට කරගෙන යන දේවල් එහෙම පිටින්ම වෙනස් කරලා අර අපේ හීන බලාපොරොත්තු තියෙන ඒ බලාපොරොත්තු සැබෑ කරගන්න පුළුවන්. හරි දැක්මක් තිබුණොත් අපි ආවේ හසිනි හොයාගෙන. හසිනි බුද්ධදාස. ආයිබන් හසිනි. ඔව්. අර මං කිව්වා වගේ හසිනි මේ ජීවිතයේ සමහර කාල පරිච්ඡේදයන් තියෙනවා අපිට එක එක දේවල් වෙනස් කරගන්න හිතෙනවා. අද හසිනි ඒ වගේ අභියෝගයක් ජීවිතේට ලං කරන් තියෙනවානේ. අපි මෙතනින්ම අපේ කතා බහ පටන් ගමුකෝ. ඔව් මමත් හැමෝම වගේ ආසා ගියා ඉගෙන ගත්තා. ඊට පස්සේ රැකියාවකුත් කරා. ඊට පස්සේ මම හිතුවා ඒක නෙවෙයි මට ඕන දේ කියලා. මට ඕනේ උනේ හැමදාම වෙනස් දෙයක් කරන්න. මට හීනයක් තිබුණා. ඉතින් ඒ හීනේදී මම අපි එක එක පාරවල් වල ගිහින් බලනවානේ. මේ පාරද මට හරියන්නේ කියලා. ඒ වගේ මමත් පාරවල් දෙක තුනකම ගියා. මුලින්ම කියන්න ඕනේ මට ඉස්කෝලේ යන කාලෙත් මට ඕනේ උනේ කලා විෂයන් හදාරන්න. ඒත් මම හැදෑරුවේ විද්‍යා විෂයන්. ඒත් ඊට පස්සේ මම දැනගෙන හිටියා ඒක නෙවෙයි මට යන්න තියෙන පාර කියලා. ඒත් මම කරා. ඉතින් ඒ කරලා ඊට පස්සේ මම උසස් අධ්‍යාපනයට තමයි විලාසිතා නිර්මාණකරණය ඉගෙන ගත්තේ. ඊට පස්සේ එතනදී මම ඒ ෆීල්ඩ් එකට එන්නම මට ලොකු සටනක් කරන්න වුණා. ඒ ෆීල්ඩ් එක තෝරගනිද්දිම කරලා ඊට පස්සේ උසස් අධ්‍යාපන කටයුතු කරලා ඉවර වෙලා තමයි මම රැකියාව කරේ මර්චන්ඩයිසර් කෙනෙක් විදියට. ඉතින් ඒත් මම දැනගෙන හිටියා ඒකත් නෙවෙයි. ඒක තවත් පාරක්. මම ඒ පාරත් නෙවෙයි මට යන්න ඕනි පාර කියලා. ඊට පස්සේ මම විවාහ වුණාට පස්සේ මගේ හස්බන්ඩ් කෙනෙක් තිබුණා හොඳ සහයෝගයක් තිබුණා. එයා කැමති වුණා මම කැමති දේ කරලා සතුටින් ඉන්නවා බලන්න. මගේ හීනට යනවා බලන්න. එයාගේ උදව්වත් එක්ක පවුලේ අනිත් හැමෝගෙමත් උදව් එක්ක මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා.
ජීවිතේ සමහර වෙලාවට එහෙම අභියෝග අපි බාර ගන්න ඕනේ. හැබැයි හසිනි හිතුන් නැද්ද මේක අභියෝගයක් වෙයි කියලා ඇත්තටම ජීවිතේට. මොකද විලාසිතා නිර්මාණ ශිල්පිනියක්, අඳු නිර්මාණ ශිල්පිනියක් වෙනවා කියන එක ටිකක් අභියෝගයක්. මොකද වර්තමාන සමාජයේ අපි දන්නවා මේක ටිකක් අතරකාරී. මොකද නේ ඉන්නවා. එහෙම හිතුන් නැද්ද? අභියෝගයක් වෙන්නේ අපි තරඟයට දුවන්න පටන් ගත්තොත්. මම කැමති තරඟයෙන් ඈත් වෙලා තනියම වෙනම පාරක යන්න. මම හැමෝම කරන දේවල් කරන්නත් කැමති නෑ. මම කැමති වෙනසක් කරන්න. ඇයි මම හිතන්නේ ඇයි අපි තවත් කෙනෙක් කරන දෙයක් කරන්නේ? ඒකට අපි එහෙම කරන්නේ තවත් කෙනෙක් කරන දෙයක් නෑ. කරන දෙයක් වෙන කෙනෙක් කරන දෙයක් දැකලාම ඒ දේම නම් වෙන විදියකට අපි කරන්නේ. එතනදී අපිට කියන්න බෑ අපි විලාසිතා නිර්මාණ කරනවා කියලා. විලාසිතා නිර්මාණ කරනවා කියන්නේ අපි අලුත් දෙයක් කරන්න ඕනේ. මම ඒක නිසා මම දැනට අනිත් වටපිටාවේ දේවල් මම අභියෝගයක් කරගත්තේ නෑ වෙනසක් කරනවා කියලා හිතපු නිසා. රට අපේ බලාපොරොත්තුව තමයි මහ පොළොවට බරක් නැතුව දෙපයින් නැගී සිටින මිනිසුන්ට ශක්තියක් වෙන එක. ඉතින් ඔබටත් මෙවැනි හැකියාවන් තියෙන්න පුළුවන්. හසිනිගේ උත්සාහයට අපි ගරු කරන්න යන්නේ ඒ නිසායි. අපිට ඕනකමක් තිබුණා. හසිනේ බොහෝ වෙලාවට අපි දන්නවා නිර්මාණකරුවෙකුගේ භාවිතාවක් එහෙම නැත්නම් කෙනෙකුගේ කරන දෙයක් හරි අනුකරණය කරන සමාජයක් නෙමේක. හැබැයි එහෙම නෑ. Taman උපතින් ගේන හැකියාවන් එක්ක වෙනස්ම දෙයක් කරන්න හසිනට ඕනකමක් තිබුණා. ඒක තමයි ඇත්ත කතාවනේ. ඔව්. මේ වෙනස ගැන මම කැමති දැනගන්න. ඒ කියන්නේ කොහොමද මේ ඇඳුම් කඳුම් වලින් ඉඳලා මොන වගේ නිර්මාණ දර්ශන කරන්න කියලා පොඩ්ඩක් කතා කරමු. ඔව් මම දැනට කරගෙන යන්නේ කාන්තා ඇඳුම් විශේෂයෙන්ම. කාන්තා ඇඳුම් වලට අමතරව මටත් පොඩි දුවෙක් ඉන්න නිසා පොඩි දුවලගේ ඇඳුමත් මම කරනවා. කාන්තා ඇඳුම් ගැන කිව්වම ඒක ලොකු පරාසයක විහිදෙන කාණ්ඩයක්. එතකොට අපි හිතමු මනමාලියන්ගේ ඇඳුම් බ්‍රයිඩල් වෙයා සහ කැෂුවල් වෙයා සපාටි වෙයා ගත්තම ඒවා අපිට කියන්න පුළුවන් ඇඳුමක් කියන්නේ අපි හිතමු ගවුමක් වෙන්නත් පුළුවන් සාරියක් වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම මම නිර්මාණය කරනවා වෙනසක් එක්ක. එහෙම සමහර දේවල් නිර්මාණය කරන්නට අපිට වෙනයම් හෝ තැනකින් උපදේශයක් ඕනමයි. එහෙම නැත්නම් කිසියම් ගුරුවරයෙක් ඕනමයි. හසිනේ අපේ කතාව ඇතුලේ මට හිතෙන දෙයක් තමයි ඔබ නිර්මාණය වෙන්නේ අලුත්ම තැනකින්. කරගෙන ආපු දේවල් සියල්ල වෙනස් කරලා වෙනස්ම දෙයක් කරන්න ඕන කියලා ඔබ හිතනවා. එහෙම ගුරුහරුකම් ලැබුණ තැනක් තිබුණාද ජීවිතේ? ඔව්යි. ගුරුවරු තමයි අපිට ජීවිතේම කියා දෙන මිනිස්සු මම හිතන්නේ දෙවිවරු. ඉතින් පාසල් කාලේ ඉඳලම පාසලේ ගුරුවරු ගොඩක් ඉන්නවා අපිට ආදරෙන් පාර පෙන්නපු. ඒ අතර එක විශේෂ ගුරුවරියක් ඉන්නවා මට. ඒ ගුරුවරිය තමයි සුජාතා මුණසිංහ මිස්. එතුමිය තමයි එතුමිය හැදුවා මට පාරක් පෙන්නන්න. ඉතින් එතුමිය තමයි මට කිව්වේ ඔයාට ඕනේ කලා විෂයන් ඉගෙන ගන්න. ඔයා එතනින් තමයි ඉස්සරහට යන්නේ. මට හොඳටම විශ්වාසයක් තියෙනවා. ඔයා කලා විෂයන් කරොත් මට පුළුවන් එයා විශ්වාස කරා මම මේ රටේම ඉහළ රෑන්ක් එකක් ගන්න කියන එක. ඒත් මම ඉස්සෙල්ලත් කිව්වනේ මම තෝරගත්ත විද්‍යා විෂය. යම්කිසි වර්ධින තැන් තියෙනවා. එහෙම තැනකදී එතුමිය මාත් එක්ක අමනාපත් වුණා. මං ඉතින් කලා විෂයන් කරන්නේ නැතුව විද්‍යා විෂයන් වලට ගියා කියලා. ඒත් පස්සේ කාලෙකත් තාමත් ආදරෙන් පාර පෙන්නන ගුරුවරියක්. ඒ අරුණම මට තව ඉන්නවා පස්සේ කාලෙක මම විලාසිතා නිර්මාණය කරන ඉගෙන ගත්තටත් පස්සේ මම ට්‍රේන් වුණා මගේ තව ගුරුවරියක් නෙළුන් හරස්ගම. ඇය ඉහළම තැනක ඉන්න මගේ ෆීල්ඩ් එකේ ඉහළම තැනක ඉන්න කෙනෙක්. දැන් හසින අපේ ජීවිතයේ සමහර දේවල් මෙහෙම කතා බහ කරනකොට අර පැය 24ක් කළමනාකරණය කරගෙන අවුරුදු 3-4ක් පාන්දර දෙකට මෙහා නිදාගෙන නැහැ. ජීවිතේ මාන කැපකිරීමක් කරනවානේ. ඒක හීනයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් වෙන්නේ. ඒ හීන බලාපොරොත්තු තියෙන මිනිසුන්ට නිින්දයක් නැහැ නේ. එහෙම දෙයක් තියෙනවා. එහෙම බලාපොරොත්තුවක්
ඔය හිතේ තියෙනවනේ හසෙන්. අපි කියමු මොකක්ද? අපි බලාපොරොත්තුනේ අපිව ජීවත් කරවන්නේ. ඉතින් මගෙත් එහෙම තමයි. මගේ බලාපොරොත්තුව සහ හීනය තමයි මගේ ජීවිතයේ තියෙන අරමුණ. ඒ අරමුණ වෙනුවෙන් තමයි මම දේවල් කරන්නේ. ඉතින් එහෙම තත්වයකදී කැපකිරීම කියන එක බොහොම සුළු දේවල්. අරමුණක් කියලා ගත්තොත් ඔය ප්‍රධානම අරමුණ කොටස් 3-4කට කැඩිලා තියෙනවා. දැන් මේ ඉන්න තැනත් මේ අද ඉන්න තැනත් ඒ එක සන්ධිස්ථානයක්. එක අවශ්‍යතාවයක් මට තිබුණා. මෙතන ඉඳන් පියවරෙන් පියවර මගේ ප්‍රධාන අරමුණට යන එක තමයි උමනාව. ප්‍රධාන අරමුණ ගැන කිව්වොත් මම කැමති දවසක රටේ නමත් ලෝකෙට ගෙන යන්න. ඒක තමයි. ජීවිතය තමන් තෝරා ගන්නා ශ්‍රේෂ්ත්‍රය කොමක් වුණත් ඒ තුළ කෙනෙකුට යහපත් ගමනක් යාමට හැකිනම් ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි බවයි හසිනි කියන්නේ. දෑංගිලි මතින් එහෙමෙහි දුවන ඉදිකඩතුඩ ඇනෙන ගණකම් පෘෂ්ඨයන්ට වඩා ඇගේ හිත හයියයි කියලා ඇය කියනවා. සීතල කාමරයක සැප පහසු පුටුවක ජීවිතය සොයන බොහෝ දෙනෙකුට වඩා හසිනගේ ආත්ම ශක්තිය ප්‍රබලයි. ඒ නිසා ඔබ වැනි තරුණයන් මේ මහපොළවට අවැසි. ඔබට සුබ පැතුම්. ටිකක් ජනාකීර්ණ පරිසරයකින් මිදලා මේ වගේ පළාතකට එන්න එක්තරා ආකාරයක පින තියෙන්නත් ඕනේ. අපි ඉන්නේ මේ අල්ගම. එක් පැත්තකින් බස්නාහිර පළාත, අනිත් පැත්තෙන් සබරගමු පළාත. ඒ දෙකට මැදිව අල්ගම කියන බොහොම සුන්දර ගම්මානේ සුන්දර පියස්සකට යන්නයි සූදානම් වෙන්නේ. දැන් මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි රට බලන ඔබ බොහෝ වෙලාවට කැමති අපේ දේවල් වලට. අපේම දෑතින් නිර්මාණය කරන මේ ශක්තියන් වලට පණ දෙන උදවිය අපි හොයාගෙන යනවනේ. ඉතින් අල්ගමට අපි එන්නෙත් ඇයව හොයාගෙන. මේ රූපගේ කතාව අපි ඔබ ඉදිරියේ ලෙහ දමන්නෙත් අන්න ඒ විදිහට. ඉතින් ඇය ඇගේ නිර්මාණයන් එක්කාසු කරගෙන බොහොම සුන්දර ගම්මානයක් නිර්මාණය කරනවා. මේ ගම්මානේ මේ මම වචන වලට පෙරලනට වඩා ඔබම දැක බලා ගන්න එක හරි වටිනවා. ඒ නිසා ඇය පෙරමග බලන් ඉන්නවා මේ කතාව රටා ඉදිරියේ ලෙහ දමන්න. ඉතින් අපි යමු. එන්න අපිත් එක්ක අපි ගිහින් බලමු ඇගේ ජීවිත කතාව. වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මේ මනුලෝ තලයට වාසනාවන්. සැබවින්ම මේ දර්ශන එසේ ඔබට පසක් කරන ඇති. බලන්න කාන්තාවකගේ හිත කොයි තරම් හයියද කියලා ඇයට මහපොලෝ වගේ දරාගන්නට පිළිවන්. ඒ නිසයි අපි ඔබට රූපා මහත්මිය කතාව අද රටා ඇතුළේ මේ ලෙස දිගහරින්නේ. අම්ම කෙනෙක් සිය පවුල් කුටුම්බේ රැකගන්න අම්ම කෙනෙක් සිය පවුල් කුටුම්බේ රැකගන්න මොන්න තරම් දේවල් නම් මේ මහපොලෝ මත ලියා දමනවලින් මැවූ ඇයව අද ඔබ ඉදිරියේම උත්සාහවන්ත කාන්තාවක් ලෙස වර්ණ ගැනෙනවා. ඒ නිසා අද අපේ කතාවේ කතා නායිකාව ඔබේ ජීවිතයට යමක් රැගෙනේවි. රූපා මහත්තයා ඉතින් කොහමද? ආයිබෝන්. හරිම ලස්සන පැත්තක්. අපි අර කිව්වේ ගමන පටන් ගන්නකොටම. ඉතින් මේ තමයි රූප මහත්මිය. මේ දවස්වල ටිකක් පෑවිල්ල නේද? සාමාන්‍යයෙන් අර අපි කියන්නේ රබර් ගස් වල කොළ හැලෙන කාලේ මේ පෙබරවාරි මාර්තු කියන කාලේ. මට හිතුණා මේ හරි ලස්සන තැනක් මේක. ඉතින් කොහොමද
මේක මේ අපි බල කතා කරන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවා බලන්න. මේ ඇත්තටම කොහොමද පටන් ගත්තේ මේ ගම හදන්න ඕනේ කියලා? මගේ තාත්තගෙන් මට ලැබිච්ච දෙයක් මෙතන. ඉතින් මට හිතුණා සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා මගේ අත්කම් ශිල්පීන්ගේ මේ නිර්මාණ සහ මගේවත් අලවිය සඳහාත් මේ වගේ දෙයක් මට කරන්න හිතුණා. මට හිතුණා දැන් මේක මේ බලබලාම අපි කතා කරමු යමු රූපමාත්මේ මේ මොකද හරි ලස්සන තැන් තියෙනවා මේ පරිසරයට එනකොට. දැන් එතකොට මේ අත්කම් පැත්ත එන්නේ ගොඩක් කාලෙක ඉඳලාද නැත්නම් කොයි කාලෙද වගේ මේක පටන් ගත්තේ? මගේ පුතාලා කැම්පස් එහෙම ගිහින් ඉවර වුණාට පස්සේ තමයි මම මේ ශේත්‍රයට ආවේ. අපි කතා බහ කරගෙන ආපු විදිහටම අර සබහා දහමේ තියෙන අපූර්ව තැන් හරි අපූර්වට මෙතන ගොනු කරලා තියෙනවා, එකතු කරලා තියෙනවා. ඉතින් මේ හරි ලස්සන ගමක් මේ හදලා තියෙන්නේ. ඒ ගම ඇතුලේ මට හිතුණා මේ රූප මහත්මයා මෙහෙම දෙයක් අහන්න. දැන් මෙහෙම ගමක් හදාගන්න ඕනේ, මෙහෙම දෙයක් මෙහෙම තැනක හදාගන්න ඕනේ කියලා ඔය අදහස ආවේ කොහොමද? මම අත්කම් විවිධ නිර්මාණ ශිල්පීන්ගේ සංවිධානයේ මම වැඩ කරනකොට මට හිතුණා මගේ ශිල්පීන්ගේ බඩු අලෙවි කරගන්නත් අනිත් එක ඒ අලෙවි කරගන්න නම් මේ ගෙස්ලාගේ ඒ කියන්නේ පිටරට සංචාරකයන්ගේ අවශ්‍යතාවය කියන්නේ ගෙන්වා ගැනීම අවශ්‍යයි කියලා හිතුණා. ඉතින් ඒ නිසාම තමයි මම මේක හදන්න තීරණය කරේ. ගොඩක් වෙලාවට මෙහෙම හැකියාවන් කොහොමද හොයාගත්තේ? මෙහෙම හැකියාවන් තියෙනවා කියලා අඳුරගත්තේ කොහොමද? කොළ වර්ග, හනසු, එතකොට ඒ හැම දෙයකින්ම නිර්මාණය කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා. මේක මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඒ ආසාව තිබුණා. ඉතින් බැන්දාට පස්සෙත් ඉතින් පුතාලා පොඩි නිසා ඒ පැත්තට යොමු වුණේ නෑ. එයාලගේ පාසල් ගමන අවසන් වුණ ගමන් මම මේක ඉදිරියට ගෙනියන්න ඕනේ කියන තීරණය ගත්තා. කෙනෙක් හිතන මේටි මෙහෙම දේවල් කරලා කොහොමද අපි ආර්ථිකය හදාගන්නේ? ලොකු මුදලක් මේ දේවල් වලින් උපයන්න පුළුවන්ද? එහෙම ලාභ හොයන්න පුළුවන්ද? ඔබ හිතනවනේ එහෙම. ඉතින් මම හිතනවා ඔබතුමියට මේ ගැන අත්දැකීම් තියෙනවා. මෙහෙම දෙයකට අත තියෙනකොට මේකෙන් යැපෙන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බද? ඇත්තටම තිබුණා. ඒ කියන්නේ මේ ගොඩක් දැන් ඔය මම මැටි ආභරණ පැත්තට යමු වුණාට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඒකෙන් මට ලොකු ආදායමක් ලැබුණා. ලස්සල හරහා විකුණ ගන්න ලැබුණා. මේ එහෙම ගොඩක් මට ප්‍රයෝජන ලැබුණා. රූප මහත්මිය දැන් අපි දකිනවා මෙතන විවිධාකාර නිර්මාණ තියෙනවා. මැටි වලින් තියෙනවා, පන් වලින් තියෙනවා, ඉරටු වලින් තියෙනවා, ඒ වගේම කුරුඳු කොටු වලින්, ලී වලින් තියෙනවා. මේ සියලු දේවල් වලින් මේ නිර්මාණ කරලා තියෙනවා. කොහොමද මේ දේවල් නිර්මාණය කරන්න පුළුවන් කියලා එහෙම සිතුවේ එන්නේ කොහොමද? ඇත්තටම උවමනා තියෙන කෙනාට ඒ දේ හිතුවොත් බැරි වෙන්නේ නැහැ. ඒක මට කියන්න පුළුවන්. උවමනාවයි උතන තියෙන්න ඕනේ. මේ අනිත් එක දැන් ඒගොල්ලන්ට මුදල් අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඒගොල්ලන්ට පුළුවනි අපෙන් සොයන්ට කියාවක් කරගන්නේ කොහොමද කියලා අහලා ඒ කියන්නේ මුදල් හොයන මාර්ග හදාගන්න. දෙයක් කරන්න පටන් ගත්තාම අපි හිතනවා අපිට මේ දේ කරන්න කාලයක් නැහැ. මොකද අපිට ඒ තරම් වැඩනේ, බිසීනේ නේද? අපේ ජීවිතය අපි හදාගෙන තියෙන්නේ එහෙම තමයි. සමහරව කියනවා දෙයක් කරන්න පටන් ගත්තා අපිට කොහෙද කාලයක් මේවා කරන්න කාලේ නැහැනේ කියලා. ඒක බොරුවක්. රූප මහත්මිය කොහොමද මේ කාලෙන් ප්‍රයෝජන ගන්න? ඔබතුමිය මම හිතන්නේ දැන් මවක් විදියට ගෝණයක් විදියට මේ සියලු කටයුතු කරනවා. කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ? ඇත්තටම මම දැන් ටීවී බලන ගමනුත් වැඩ කරනවා. ඒ කියන්නේ මගේ අතින් කරන දේවල් මට කරන්න පුළුවනීනේ. ඒ විදිහට මම කරනවා. ඒ දැන් නිවුස් බලනවා නම් මට නිවුස් ඇහුණාම ඇති. ඒ විදිහට මගේ වැඩේ මම කරගෙන යනවා. ඒ වගේ හැමෝටමත් පුළුවන්. එහෙම හිතුවොත් බැරි වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් ගෙවල් වල ඉන්නවනේ නිකම්ම ඉන්න අය. ඒගොල්ලන්ට පුළුවනි මේ අපේ ශේත්‍රයට යමු වෙලා ඒ වගේ කරන්න. අපි මේ කතා බහ කරන්නේ හරි අපූර්ව පරිසරයක ඉඳලානේ. මේක ටිකක් මේ අල්ගම ඉඳන් ටිකක් කන්ද උඩට වගේ ඇවිල්ලා නේද? සුන්දර පරිසරයක් ඇතුලේ. මේ සුන්දර පරිසරය ඇතුලේම තමයි රූප මහත්මිය මේ අපූර්ව නිර්මාණ කරන්නේ. දැන් මට හිතුණා මෙහෙම දෙයක් අහන්න. දැන් ඔච්චර කාලේ කළමනා කරගෙන මේ දේවල් කරද්දි ගොඩක් වෙලාවට දැන් මෙහෙම තනක් හැදුවනේ, මෙහෙම පරිසරයකුත් හදලා මෙහෙම ගම්මානයකුත් හැදුවනේ. මේ ගම්මානයේට අපි පිරිසක් එකතු කරගන්න උනත් ඔබතුමිය කැමැත්තෙන් ඉන්නවද මෙහෙම ස්වයංටකියා කරන අය එහෙම පිරිසක් එකතු කරගන්න උනා? ඇත්තටම ඒ අරමුණෙන් තමයි මම මේක හැදුවේ.
ඒ කියන්නේ මට මේ ශිල්පීන්ගේ දක්ෂතාවයන් පෙන්නලා ඒගොල්ලන්ගේ කුටි කීපයක් මේ ප්‍රදර්ශනය කරලා මට මේ කියන්නේ රාජ්‍ය සම්බන්ධතාවය ඇතිව මේ ලොකු උත්සවයක් ගන්න මගේ බලාපොරොත්තුව තියෙනවා. ඒක තමයි මට කරගන්න අවශ්‍යම දේ. ගොඩක් කලාවට මේ අපි ජීවිතේ විවිධ භූමිකාවල ඉන්නවනේ. මමක් විදිහට ඉන්නවා, ඊට පස්සේ දියණියක් විදිහට මුල් කාලේ එහෙම විවිධ හැඩතල තියෙනවා. අම්මා කෙනෙක් විදිහට දැන් කැපකිරීම ගොඩක් කරලා තියෙනවා. අද වෙනකොට ව්‍යාපාර කටයුතුත් කරගෙන සාමාන්‍ය විදිහට ජීවිතේදී බොහොම සෑල්ලුවෙන් බලන කෙනෙක් විදිහට ජීවිතය ගැන මොකද හිතෙන්නේ අපෝ හැරලා බලද්දී? හොඳ ඉලක්කයකට මම ඇවිදින් තියනවා කියන එක මට හිතන්න පුළුවන්. ළමයි දෙන්න හොඳ විදිහට දැන් තාමත් ඒ කියන්නේ දියුණු වෙමින් යනවා. ඉතින් සතුටු වෙන්න පුළුවනි. රූප මහත්මිය මේ සබහාදාමට බොහොම ආදරය කරන කෙනෙක්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ පරිසරයට ආපුවාම හරි අපූර්වට ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ උපන් මහ පොළොවට ණය නැතිව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මට හිතුණා මේ දැන් අවසාන විදිහට ඔබතුමියගේ මොකක්ද හිතේ බලාපොරොත්තුවක් ඇතිනේ මෙහෙම දෙයක් කරලා මෙහෙම තැනක් නිර්මාණය කරලා මොකක් හරි ලොකු බලාපොරොත්තුවක් ඔය හිතේ ඇතිනේ. ඇත්තටම මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ශිල්පීන්ගේ බඩු අලවි ප්‍රදර්ශනයක් කරන්න මෙතන. ඉතින් ඒක මට කරගන්න අමාරුයි. මගේ ළමයිනුත් දැන් එක එක ව්‍යාපාරවලට යෙදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි අතහිත දෙනවා නම් සහයෝගය දෙනවා නම් මම කැමතියි. ඔව්. ඕක තමයි අපි රට ඇතුලේ කතා කරන්නේ. මේ තැන ඔබට පුළුවන් නම් හරි අපූර්වට රටාවක් විදියට ගොතන්න. ඒකට අත දෙන්න ඔබ සූදානම් නම් මම හිතන්නේ රූප මහත්මියට ඒක ලොකු ශක්තියක් වෙයි. රූපා මහත්මිය කියන විදිහට ඇයට අවශ්‍ය වුණේ දේශීය දේවල් හරි අපූර්වට පැමිණෙන සංචාරකයන්ට වගේම ශ්‍රී ලංකීය සුවහසක් ජනතාවට තිලන කරන එක. ඒ නිසා ඇයට උපතින් හිමි වුණු අල්ගම ප්‍රදේශයේ ඉඩමක මේ විදිහට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පුංචි ගම්මානයක් ආරම්භ කරනවා. ඒ තුළ ඇයට අවශ්‍ය තම දෑතින් වියනාමේ වියමන් තවත් පරපුරකට තිලන කරන එක. ඒ වගේම අවුරුදු ගානක් මේ ශේෂත්‍රයේ පළපුරුද්දක් ඇති ඇයට ඇගේ ජීවිතයේ දියුණුව වෙනුවෙන් තව තවත් දේවල් මේ විදිහට මේ ගම්මානය ඇතුලේ ඇය ප්‍රවර්ධනය කරනවා. දේශීය දේවල් අපේකම අපේ සංස්කෘතිය ආගන්තුක සත්කාර වගේ බොහොම වටිනා කියන දේවල් මේ ගම ඇතුළ නිර්මාණය කිරීම ඇගේ එකම බලාපොරොත්තුවයි. රූපා මහත්මිය ඇගේ ජීවිතයේ අඩ කොටසක් නිර්මාණ සඳහා වැය කරමින් ඇගේ දිවි ගමන සරිකර ගැනීමට සමත් වෙනවා. ඒ නිසා ඇගේ කතාව ඔබට යහපතක් ගෙන දේවි. රූපා මහත්මිය ඔබ තරනා මේ වෑයම මතු දවසක මේ මහ පොළොව මතම ජයක් කෙරි නැන්වේවා. ඔබට දිගාසිරි. ජීවිතය කියන්නේ තක්ෂලාවක්. ඒ තක්ෂලාව ඇතුලේ හරි අපූර්ව මිනිසුන් අපිට මුණ ගැහෙනවා. ගැළපීම් නොගැළපීම් අතරේ වෙහෙසකර සටනකින් පස්සේ මිනිස්සු හොයා යන්නේ ආදරණීය හුදකලාවක්. ඉතින් මේ හුදකලාව ඇතුලේ ජීවිතය හොයන අපූර්ව මිනිසෙක්. කලාව කියන්නේ මිනිස් සිත පෝෂණය කරන අරුම පුදුම සංස්කෘතික කාරණාවක්. ඒ තුළ මිනිස් සංතානය උපදින්නා වූ සියුම් සිතුවිලි රූපයකට ගෙන එය තවත් කෙනෙකුට රස විඳීමට හැකි ආකාරයෙන් නිර්මාණය කරනවා. එම කලාවන් බැඳී පවතින්නේ ඒ රටවල් වල සංස්කෘතියට අනුවයි. අද අපි කතා කරන්නේ එවැනි කලාවක නියැලෙන නිර්මාණ ශිල්පියෙක් පිළිබඳවයි. මේ කොරියානු ජාතික කිම් සෙන්ටේ. ඔහු සෙරමික් නිර්මාණ ශේත්‍රයේ විවිධ රටාවන් උපයෝග කරගෙන සමාජයට
විවිධ නිර්මාණ තිලන කරනවා. පෞරාණික චීන මැටි භාණ්ඩ කලාවේ ආభాෂය නොමැදව ලැබීම නිසා කොරියාව තුළද මෙවැනි කලාවක් ඉතා සාර්ථකව ජනප්‍රිය වූ බව ඉතිහාස කාරණා පෙන්වා දෙනවා. ලෝකයේ විවිධාකාර ලෙස හිතන මිනිස්සු සිය පරිභෝජන අවශ්‍යතාවලට අමතරව මෙවැනි නිර්මාණ කලාවකට අත පෙවීම විසිතුරු මැටි භාණ්ඩ කලාවක් ව්‍යාප්ත වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. කිම් සෙන්ටේ කලාකරුවා පවසන ආකාරයට විසිතුරු මැටි භාණ්ඩයක ඇති මනා නිමාව තවත් කෙනෙකුගේ නෙත් වශී කරනවා. පා සකපෝරුවෙන් ජීවිතයේ හෙට දවස සොයන මැටි නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලෙන ශ්‍රී ලාංකීය අපිට මෙවැනි නිර්මාණ කලාකරුවන් ආදර්ශයක් නොවන්නේද? ලෝකය වෙනස් කිරීමට වෙනස් සිතමු. නොවටිනා දේවල් අත්හරින එක තීරණයක් විතරයි. හැබැයි වටිනා දේවල් අත්හරින එක පාරමිතාවක් වගේ. ඒ නිසා සමහර විටක ඔබට හිතනවා ඇති වටිනා දේවල් ජීවිතයට ලං කරගන්න. රට ඇතුලේ ඔබටත් දැනෙන හැඟීම් ලියන්න අපිට. රට නිෂ්පාදක ප්‍රවෘත්ති ආකාරයෙන් සිදුවීම් මේකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ඉතින් අදට සූදානම් වෙන්නේ ඔබෙන් සමුගෙන යන්න. සමුගෙන යන්න කලින් පුංචි දෙයක් කියන්න. ජීවිතේ ලොකු කෙනෙක් නෙමෙයි හොඳ කෙනෙක් වෙන්න. ඔබට යහපතක්ම වේවා.